समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනත්තානුපස්සනං අත්ථ සංඤම් පජහති නිබ්බිදානුපස්සනං නන්දින් පජහති විරාගානුපස්සනං රාගම් පජහති තී. වන්දනීය පූජනීය ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසේත් භාවනා දහම් දේශනා මාලාවේ තවත් එක් විශේෂ දහම් කාරණා කිහිපයක් සම්බන්ධව කතා බහ කෙරෙන භාවනාමය දහම් දේශනාවක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාව. පින්වත්නි, මේ භාවනාව කියන ස්වභාවය අපි නිරන්තරයෙන්ම සිහිපත් කරනවා ජීවිතේ කරගන්න කියලා. දරුවන් ජීවිතේ කරගත්තා වගේ, සමහර අය රැකියාව ජීවිතේ කරගත්තා වගේ, සමහර අය Taman ආදරය කරන අය ජීවිතේ කරගත්තා වගේ යම් කිසි කෙනෙක් භාවනාව ජීවිතේ කරගත්තොත් එයා හැම මොහොතකම භාවනාවම ඇසුරු කරන්නට රුචිකත්වයක් දරන, භාවනාවෙන්ම ජීවිතේ ගෙවන්නට, භාවනාවත් එක්කම ජීවත් වෙන චරිතයක් බවට, එහෙම නැත්නම් යෝගාවචරයේ බවට පත් වෙනවා. එවැනි තත්යකට පත් වෙන්නේ එයාට මේ භාවනාවේ තියෙන ආනිසංස වාරය අධිකව දැනෙනකොට, භාවනාවෙන් සිදුවන යහපත අධික ලෙස දැනෙනකොට තමයි භාවනාව ජීවිතේ වෙන මට්ටමටම භාවනාවට සමීප වෙලා කටයුතු කරන්නේ. කෙනෙකුට භාවනාව ගැන තියෙන ඒ හැඟීම, අගය, වටිනාකම අඩු වෙනකොට එයා ටිකෙන් ටිකේ භාවනාවෙන් ඈතට යන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ භාවනාව කියන එක ජීවිතේ කරගත්තොත් යම්කිසි තරුණ ජීවිතයක් ගෙවන කෙනෙක් හෝ වේවා, මැදිවි ජීවත් වෙන කෙනෙක් හෝ වේවා, වැඩිහිටි කෙනෙක් හෝ වේවා, මේ භාවනාව සමත හෝ විදර්ශනා වශයෙන් ජීවිතයට එකතු කරගත්ත, ජීවිතේම කරගත්ත කෙනෙක්ගේ චර්යා රටාවන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. බුද්ධ කාලයට හිත යොමු කරලා බැලුවත් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ සමාජය තුළ හිටපු බොහෝම විසම චරිත, අසත්පුරුෂ ධර්මයන් සමාදම් වෙලා හිටපු විවිධ චරිත බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ ධර්මයට එකතු වෙලා මොනතරම් නිවුණු, ඒ වගේම ලෝභ දේශ මොහ යටපත් වුණු සාන්ත චර්යා ඇති අය බවට පත් වුණාද කියලා. අපි කවුරුත් දන්න නන්ද කියන කුමාරය ගත්තට පස්සේ ජනපද කල්යාණී සමග සම්බන්ධතාවයක් පවත්වපු නන්ද කුමාරයා කාමයන්ට ගිජුව ඉන්න මානසිකත්වයකින් බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බැරි කමට තමයි පැවිදි ජීවිතයට ආවේ. පැවිදි ජීවිතයට ආවත් හැමතිස්සෙම ජනපද කල්යාණිය අවසාන වතාවට දැක්ක වෙලාවේ කියපු වචන ටික මනසෙහි රැව් පිළිරැව් දෙමින් තමයි නන්ද ස්වාමීන් වහන්සේ පැවිදි ජීවිතයේ මුල් කාලය තුළ කටයුතු කළ තියෙන්නේ. උන්වහන්සේ භාවිතා කරපු පාත්‍රය පවා ඉතාමත් වටින, පැවිද්දට පවා නොගැලපෙන ස්වභාවයේ පාත්‍රයක් බව ඒ නන්ද ස්වාමීන් වහන්සේගේ ජීවිත කතාව හදාරද්දී අපට හමු වෙලා තියෙනවා. උන්වහන්සේ ඒ විතරක් නෙවෙයි, ඇස්වල පවා අඳුන් ගල්වල තියෙනවා පැවිදි කාලය තුලත්. උන්වහන්සේගේ සිවුරු පවා බොහොම වටින සිවුරු භාවිතා කළ බවත් සඳහන් වෙලා තියෙනවා.
නමුත් අපේ බුදුරජාණන් වහන්සේ ඒ ජීවිතයට ක්‍රමානුකූලව එක දවසකින් දෙකකින් නෙවෙයි ක්‍රමානුකූලව භාවනාව කියන එක ලං වෙන විදියට ඒ භාවනාව ජීවිතේ වෙන විදියට අවශ්‍ය පරිසරය සකස් කරාට පස්සේ පුදුමය කියන්නේ මේ බුද්ධ ශාසනය තුළ ඉන්ද්‍රිය සංවරය තියෙන භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබපු ස්වාමීන් වහන්සේ නමක් බවට ස්වාමීන් වහන්සේ බවට නන්ද ස්වාමීන් වහන්සේ පත් වුණා. පැවිදි වෙලත් ඇස්වල අඳුන් තවරගෙන හිටපු පැවිදි වෙලත් වටින සිවුරු ඒ වගේම විසිතුරු පාත්‍ර භාවිතා කරපු පංච ජනපද කල්යාණියගේ අවසාන වචන ටික ගැන කල්පනා කර කර හිටපු ජනපද කල්යාණීය සිහිපත් වෙද්දි හැම දෙයක්ම දාලා යන්න හිතන මානසිකත්වයකින් හිටපු නන්ද ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය තියෙන භික්ෂුන් වහන්සේලා අතර අගතැන්පත් වුණා. එදා වගේම අදත් අපි හිතමු යම්කිසි තරුණ ජීවිතයක් පින්නත්නේ මේ ධර්මය ශ්‍රවණය කරලා කල්යාණ මිත්‍ර සේවනාදිය තුලින් දහම් මානසිකාර පවත්වමින් සමතේ සහ විදර්ශනාව තුල ඉදිරියට ගියොත් ඒ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියන්නේ අසාන්තව පිට වුණු වචන සාන්තව පිට වෙන වචන බාටපත් වෙනවා. අසාන්ත ක්‍රියාකාරකම් සාන්ත ක්‍රියාකාරකම් බාටපත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍ය තරුණ ජීවිතයක් ගත්තට පස්සේ ඇඳුමක් පැළඳුමක් පළඳින වෙලාවේ පවා ගී සින්දු කියනවා. ඇඳුමක් පැළඳුමක් පළඳින වෙලාවේ පවා මොකද කරන්නේ? සමහර අය නටනවා. ඒ වගේම බස් රථයකට නැග්ගට පස්සේ ගී සින්දු ඇහෙනකොට ඊට අනුකූලව දෑත හෝ දෙපය හෝ ඊට අනුකූලව තාල් අල්ලනවා. ඒ වගේ පාරක ගියත් සාන්ත ගමනක් නෙවෙයි බයිසිකලයක ගියත් තනි රෝදයෙන් යන්න හදනවා. එහෙම නැත්නම් හැන්ඩල් එක අතහැරලා යන්න හදනවා. ඊළඟට බොහෝම සද්දේ තියෙන යතුරු පැති පාවිච්චි කරනවා. ඒ වගේ එක්කෙනෙකුට නෙවෙයි දෙන්නෙකුට නෙවෙයි 3-4 දෙනෙකුට ආදරය කරන්න හදනවා. ඒ වගේ සාමාන්‍ය තරුණ ජීවිතයක් කියලා කියන්නේ භාවනාවෙන් පෝෂණය නොවුණු අන්න ඒ වගේ පින්නත්නි උදේ ඇඳට යනව නෙවෙයි ඇඳට පනිනවා. ඒ වගේ හරීම මේ දැන් අපේ ගම්වල එහෙම කියන්නේ සාමාන්‍යයෙන් තරුණ දරුවන්ට මර විසේ තියනවා කියනවා. කඩි විසේ කඩිය වගේ කියන ඒ වගේ ජීවිතයක්. නමුත් පුදුමය කියන්නේ යම්කිසි තරුණ ජීවිතයක් බනහලා ඊළඟට ධර්ම ශ්‍රවණය ධර්ම මානසිකාර පවත්තලා සමතේ සහ විපස්සනාව තුළ ඉස්සරහට ගියොත් පුදුමය කියන්නේ ඒ ජීවිතේ ඇඳුම් අඳින්නේ සිහිනුවණින්. ඒ කියන්නේ මේ ශරීරය මෙන්න මේ වගේ අසුබ ශරීරයක් මේ වගේ පිළිකුල් සහගත ශරීරයකටයි මේ ඇඳුම දවටන්නේ කියන සිහියෙන් සහ නුවණින් තමයි ඒ ඇඳුම් භාවිතා කරන්නේ. ඊළඟට බස් එකක ගියත් වෙනද වගේ නෙවෙයි සාන්තව යනවා. පාරේ ගියත් සාන්තව යනවා. බයිසිකලේ අරගෙන ගියත් ඒකේ සාන්ත ස්වභාවය තියෙනවා. ඒ වගේම විවිධ අර සද්දෙන යතුරු පැදි වගේ භාවිතා කළා නම් ඒව සම්පූර්ණයෙන් මතහැරලා අන් අයටත් කරදරයක් නොවන විදියට ඒ දේවල් භාවිතා කරන කෙනෙක් බාටපත් වෙනවා. ඊළඟට ඒ කියන්නේ පින්නත්ටි අර නටන පනින ඒ කියන්නේ එවැනි අනවශ්‍ය ඒ කියන්නේ අපි දන්නවා අපිට මේ හැම දෙයක්ම වෙන්නේ හිතේ කෙලෙස් ධර්ම නිසා කියලා. හිතේ කෙලෙස් දැන් පුංචි දරුවෙකුට සෙල්ලම් බඩුවක් පෙන්නනකොට ඒ සෙල්ලම් බඩුව දකින දරුවාට උඩ පැනෙන ගතියක් තියෙනවා. අත්පුඩි ගැහෙන ගතියක් තියෙනවා. ඒ දරුවාගේ හිතේ අර සෙල්ලම් බඩුව අරමුණු කරලා ඉපදුණු තණ්හාවේ අධිකභාවය. තණ්හාව වැඩි වෙනකොට අපි දන්නවා ඒ තණ්හාවත් එක්කම උද්දච්චය හට ගන්නවා. උද්දච්චය කියන්නේ හිතේ නොසන්සුන්කම. තණ්හාව වැඩි වෙන්න උද්දච්චය වැඩි වෙනවා. උද්දච්චය කියන්නේ නොසන්සුන්කම වැඩි වෙන කයේ සංසුන්භාවය නැති වෙනවා. ඒ වගේ පුංචි දරුවෙකුට උනා සෙල්ලම් බඩුවක් පෙන්නුවාට පස්සේ උඩ පනින්නේ, නටන්නේ, කැරකෙන්නේ, දුවන්නේ ඒ කෙලෙස් නිසා. අන්න ඒ වගේ තමයි තරුණ ජීවිතයක් වුණත් එහෙමයි ඒ බාහිර සමාජයට පේන ඕනෑම අසාන්ත ස්වභාවයක් හිතේ තියෙන නොසන්සුන්කමක් හරි තණ්හාවක් නිසා හරි නැත්නම් තණ්හා මිශ්‍රිත ප්‍රීතියක් හරි හින්දා හරි තමයි ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ.
ඉතින් විදර්ශනාවෙන් හෝ සමතයෙන් මේවා බැහැර වෙනකොට මොකද වෙන්නේ? තණ්හාව අඩු වෙනකොට ඊට සාපේක්ෂව උද්ධච්චාදී නොසන්සුන් සිතුවිලි අඩු වෙනවා. සාන්ත හිතක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒතකොට සාන්ත හිත තියෙන කෙනාගෙන් අසාන්ත වචන පිට වෙන්න බෑ. සාන්ත හිත තියෙන කෙනාගෙන් අසාන්ත ඉරියව් පැවැත්මක් තියෙන්න බෑ. සාන්ත හිතක් තියෙන කෙනෙක්ගෙන් අසංවර ක්‍රියා වෙන්න බෑ. ඉතින් ඒ වගේ මේ තරුණ ජීවිතයක් වුණත් පින්නත්නි සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ භාවනාව තුළ හිත අරගෙන ගියොත්. ඉතින් අපේ සමාජය තුළ අදටත් මේ විවිධ වයස් මට්ටම් වල කුල දරුවන් අවුරුදු 18න් 20න් 25න් 30න් එහෙම විවිධ වයස් මට්ටම් වලින් ඒ සමාජය තුළ සමහර අය නිවේදකයන් වශයෙන් හිටපු අය, සමහර අය සංගීත සංදර්ශන ගී සින්දු කියපු අය, සමහර අය නැටුම් ආදිය කරපු අය ආදී විවිධ කලා ශාස්ත්‍ර ඇසුරු කරපු අය, විවිධ වෙනත් ක්‍රිකට් ආදී ක්‍රීඩා ඇසුරු කරපු විවිධ ශාස්ත්‍ර වලින් එන කුලදරුවෝ පිළිත් බලන්න මේ ශාසනයට ඇවිල්ලා යම්කිසි සති කිහිපයක් මාස කිහිපයක් ගිහි පණ්ඩු පලාස දරුවෙක් විදියට වැඩ කටයුතු කරලා පැවිදි වෙලා භාවනා ආදියට යොමුනාට පස්සේ කලින් ඒ ජීවිතයට වඩා හාත්පසින්ම වෙනත්ම ජීවිතයක් එතන සකස් වෙනවා. ඒක තමයි භාවනාව කියන එක ජීවිතේ උඩු යටිකුරු කරනවා. ඒක ජීවිතේ උඩු යටිකුරු කරන්නේ අයහපත් විදියට නෙමෙයි, අයහපත් විදියත් යහපත් වෙන විදියටයි. ඉතින් ඒ නිසා ගෘහස්ත ජීවිතයක් ගත කරන යම්කිසි තරුණ ජීවිතයක් හෝ වේවා, විවාහ ජීවිතයක් ගත කරන ස්වාමියෙක් භාර්යාවක් හෝ වේවා, වැඩිහිටි දෙමව්පියෝ හෝ වේවා, මැදිවියේ කෙනෙක් හෝ වේවා, මේ භාවනාව ජීවිතේ කරගත්තට පස්සේ එයාගේ සම්පූර්ණ ජීවන රටාව වෙනස් වෙනවා. බොරු කියන එක නතර වෙනවා, පරුස වචන කියන එක නතර වෙනවා, කේලම් කියන එක නතර වෙනවා, ප්‍රලාප කතා කරන එක නතර වෙනවා, ප්‍රාණඝාත කරන එක නතර වෙනවා, හොරකම් කරන එක නතර වෙනවා, කාමීත්‍යාචාර නතර වෙනවා, රහමෙර මත්පැන් භාවිතාව නතර වෙනවා. ඒ වගේ පින්නත්නි රූපවාහිනී බලන එක අඩු වෙනවා, ගේ සින්දු අහන එක අඩු වෙනවා. ඒ හැම අර කෙලෙස් මිශ්‍රිතව සිද්ධ වෙන හැම කාය වාක් මනෝ කර්මයන්ම දවස ගානේ අඩු වෙවි සාන්ත හැබැයි කඩිසර චරිතයක් බටපත් වෙනවා. ඇයි කඩිසරයි කියන්නේ? අපි දන්නවා අපේ ජීවිතවල ඕනෑම ක්‍රියාවක් කරද්දී අපිව පස්සට අදින ධර්මයක් තමයි කුසීතකම කියන්නේ. ඒකට කියනවා සාමාන්‍ය තීන මිද්දේ කියලා. ඒක හිතේ උපදින හැඟීම් දෙකක් තීන මිද්දේ කියන්නේ හැම යහපත් දෙයක්ම අකුල වල දාන වගේ හැඟීම් දෙකක්. යහපත් දෙයක් කරන්නට පෙළඹෙන්න හදන හිත අකුලවන්නේ තීනේ සහ මිද්දේ කියන හැඟීම් දෙකෙන්. සමතේ සහ විදර්ශනා වැඩෙනකොට අපි දන්නවා නීවරණ දුර වෙනවා කියලා. එතකොට තීන මිද්දාදිය කියන්නේ නීවරණ ධර්මයක්. අන්න ඒවා බැහැර වෙනවා. එතකොට යාගේ හිතේ හැමතිස්සෙම තියෙන තීන මිද්දයට ප්‍රතිවිරුද්ධ ප්‍රමෝදයක්. ප්‍රමුදිත භාවයක් හිතේ තියෙනවා. අන්නේ ප්‍රමුදිත භාවය නිසා මොකද වෙන්නේ? මෙයා සමහර තරුණ ජීවිත තියෙනවා පුටුවේ වාඩුනොත් පුටුවේ වාඩුනම තමයි. ඇඳේ වැටුනොත් ඇඳේ වැටුනම තමයි. ඒ කියන්නේ 10ට නැගිටින්න ඕන නම් එයා නැගිටින්නේ 11ට. ඒ වගේ පුටුවේ වාඩිලා ඉඳලා අපි හිතමු තව විනාඩි 5කින් නැගිටින්න ඕන නම් එයා තව විනාඩි 10කින් නැගිටින්නේ. ඒ කියන්නේ කම්මැලිකම එනවා. නමුත් භාවනාව තුළින් හිත දියුණු කරපු යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එයාගේ තීන මිද්දාදී අකුසල ධර්මයෝ පැන නගින ස්වභාවය තාම අඩු නිසා එයාගේ තේ හැමතිස්සෙම ප්‍රමුදිත භාවයක් තියෙන නිසා නැගිටින්න ඕන 10ට නම් 10ට නැගිටිනවා. නැගිටින්න ඕන 5ට නම් 5ට නැගිටිනවා. ඒ වගේ ඕනෑම ක්‍රියාවක් යම් කිසි රියව්වක පිහිටලා කළාද ඊළඟ ක්‍රියාවට යන්න වෙලාවක් ගන්න. ඒක අපි සිහිපත් කළේ කඩිසරයි කියලා. ඒ කියන්නේ ක්‍රියාශීලී කෙනෙක් එයා. දුවන පයින්නවා කියන අර්ථයක් නෙවෙයි අපි දැන් සිහිපත් කළේ. එයා කළ යුතු දේවල් එයාගේ ජීවිතේ කළ යුතු දේවල් ලස්සට කම්මැලිකම් එන්නේ. හරිම ප්‍රමෝදයෙන් පාන්දරින්ම නැගිටිනවා, මූණත පැවෝද ගන්නවා, ස්නානය කරනවා, ඇඳුම් පැළඳුම් ටික ඇඳ ගන්නවා, ඊළඟට වැඩට යනවා, දවසේම වැඩ කරනවා. දැන් සමහර අය ඉන්නවා වැඩට ගිහිල්ලත් කාර්යාලයේ බුදි ඔළුව ගහගෙන. සමහර අය බස් එකේ යද්දි බුදි. ඉතින් අන්නේ එහෙම ස්වභාවයන් තියෙනවා. නමුත් මේ ධර්මයේ තුලින් භාවනා තුලින් හිත පෝෂණය කරගත්ත කෙනෙක්
පුදුමාකාර ක්‍රියාශීලී චරිතයක්. තීන මිද්දයක් හරස් වෙන්නේ නැති ඒ ජීවිතේ හැමතිස්සෙම ප්‍රමෝදයකින් හරිම අපි කියන්නේ ඇක්ටිව් චරිත කියලා. ඒ ඇක්ටිව් කියන්නේ ක්‍රියාශීලී චරිත කියන එක. ඉතින් ලෞකික පැත්ත සාර්ථක කරගන්නවා, ලෝකෝත්තර පැත්ත සාර්ථක කරගන්නවා. එවැනි කෙනෙක්, එවැනි තරුණ ජීවිතයක්, තරුණයෙකෝ තරුණියක් හෝ වේවා පින්වත්නි, තමන්ගේ ජීවිතය අපි මේව සිහිපත් කරන්නේ අපි දැනගන්න ඕනේ මේ අනුපස්සනා වැනි භාවනා සමත භාවනා කරද්දී අපේ ගිහි ජීවිතේ ගත කරන බාල තරුණ වැඩිහිටි පින්නතුන් වෙන යහපත අපි තේරුම් ගන්න ඕනේ. සාමාන්‍ය තරුණයෙක්ට දකින තරුණියන් කෙරේ ආසාව උපදින්න පුළුවන්. ඒ වගේමයි තරුණියකට සාමාන්‍ය තරුණියකට දකින තරුණයන් කෙරේ ආසාවන් උපදින්න පුළුවන්. ඒකට හේතුව එයාගේ හිතෙහි ඒ තණ්හාව හැමතිස්සෙම ඇවිස්සෙන ගතියක් තියෙන නිසා. ඒ කියන්නේ තණ්හාව පාලනය කරන්න පුළුවන් නුවණක් නැහැ. අම්මයි තාත්තයි නැතුණාට පස්සේ දරුවෝ මම්මුලා වෙනවා වගේ, අම්මා තාත්තා නැතුණාට පස්සේ දරුවෝ බොහෝ අසරණකම් වලට පත් වෙනවා වගේ තමයි තණ්හාව උපදින හිතට ප්‍රඥාව නැති වුණොත් ඒ තණ්හාව නිසා මම්මුලා වෙනවා. ප්‍රඥාව කියන්නේ හැට දෙමෝපියෝ වගේ මේ හිත රකින්න. එතකොට දැන් සාමාන්‍ය තරුණයෙක්ගේ තරුණියකගේ හිතේ තණ්හාව හට ගන්නකොට ඒ තණ්හා පාලනය කරගන්න නුවණක් නැහැ, ප්‍රඥාවක් නැහැ, විදර්ශනා ප්‍රඥාවක් නැහැ. විදර්ශනා ප්‍රඥාව නැති අර තණ්හාව හිතුමතේ වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ නිසා තමයි සමහර තරුණයන්ට තරුණියන්ට සම්බන්ධතා 3-4 තියෙන්නේ. එයාලට ඒක පාලනය කරගන්න බෑ. ඇයි? විදර්ශනා ප්‍රඥාව නැති නිසා. භාවනාවෙන් සමත විදර්ශනා වලින් හිත ඉස්සරහට ගත්ත තරුණ දරුවෙකුගේ ජීවිතේ එවැනි තත්යකටපත් වෙන්නෙම නැහැ. එයාට ඒ තමන්ගේ නිසි වයස එනකන් ඉවසගෙන ඉන්න පුළුවන්. ඒ වගේම එවැනි යම් සම්බන්ධතාවයක් ඇති කරගනිද්දිත් මේ දරුවා හැඟීමට නෙවෙයි මුල් තැන දෙන්නේ, ප්‍රඥාවට. සාමාන්‍ය තරුණයෙකෝ තරුණියක් මුල් තැන දෙන්නේ හැඟීමට. ඒ කියන්නේ හැඟීම කියන්නේ තණ්හාවට, ආදරයට මුල් තැන දෙන්නේ. ඒ ලෝභයට මුල් තැන දෙන්නේ. ඒ ලෝභය විසින් ඒ රූපයේ සුන්දරත්වය දැකලා, කටහඬේ සුන්දරත්වය දැකලා, ඉරියව් පැවැත්මේ සුන්දරත්වය දැකලා, ඒ ලෝභය මුල් වෙලා ඒ බාහිර රූපේ දිහා බලලා ඇලීම් ඇති කරගෙන කටයුතු කරනවා. විදර්ශනා භාවනා කරපු තරුණයෙකෝ තරුණියක් හැඟීමට මුල් තැන දෙන්නේ නැහැ. එයා ප්‍රඥාවට මුල් තැන දෙන්නේ. එයා බලනවා තමන්ගේ, එයා දන්නවා මුළු ජීවිත කාලෙම එකටින්ද වෙන එක වහලක් යට ජීවත් වෙන්න වෙන තත්යකටපත් වෙන්න හදන්නේ. එහෙනම් ಗುಣධර්ම හොඳ වෙන්න ඕනේ. මෙයා බලන්නේ රූපයටත් වඩා බලන්නේ මෙයා මෛත්‍රිය කොච්චර තියෙනවද? වරදට සමාධියම කොච්චර තියෙනවද? ඉවසීම කොච්චර තියෙනවද? කරුණාව කොච්චර තියෙනවද? ඊළඟට දරා ගැනීම කොච්චර තියෙනවද? අම්මා තාත්තට කොච්චර සලකන කෙනෙක්ද? පාලි සහෝදර සහෝදරියන්ට කොච්චර සලකන කෙනෙක්ද? දුගී මගී යාචකයන්ට කොච්චර සලකන කෙනෙක්ද? එයාගේ හිතේ කොච්චර සද්ධාව තියෙනවද? පින්කම් වලට කොච්චර කැමති කෙනෙක්ද? ඒ වගේ අර සාමාන්‍ය තරුණියක් ඒ කටහඬට ඇලිලා, රූපෙට ඇලිලා, ඊළඟට ඒ කාරණා මත විවාහ වෙලා ගුණයක් නැති තරුණියන් සමග මහා කටුක විවාහ ජීවිත ගත කරද්දී මේ භාවනාවෙන් හිත පෝෂණය කරගත්ත ගිහි දරුවොත් විවාහ වෙනවා තමයි. හැබැයි ඒ විවාහයේදී මුල් තැන දෙන්නේ හැමතිස්සෙම එක වහලක් යට ගෙවන්න වෙන ජීවිතය අවුරුදු 50ක් 60ක් එක වහලක් යට ඉන්න පුළුවන් චරිතයක් තමයි හොයන්නේ. ඒ ಗುಣධර්ම තියෙනවද කියලා බලන්නේ. ඒ ಗುಣධර්ම වලට මුල් තැන දීලා තමයි අනෙක් හැම දෙයක්ම දෙකට දාලා. ಗುಣධර්ම නැත්තම් මොන රූප සුන්දරියක් වුණත් මොනතරම් ලස්සන තරුණයෙක් වුණත් ඒ අය විවාහ වෙන්නේ නැහැ. මොකද මැරෙනකම් එක වහලක් යට ගෙවන්න වෙන ජීවිතයක් කියලා දන්න නිසා. බොහෝ දේවල් දරා ගන්න වෙන ජීවිතයක්, ඉවස ගන්න වෙන ජීවිතයක්, එකිනෙකාගේ වෙන වැරදි වල සමාදෙන්න වෙන ජීවිතයක් තමයි විවාහ ජීවිතයක් කියන්නේ. අර භාවනාවෙන් හිත පෝෂණය වෙච්ච දරුවෝ මොකද කරන්නේ? තරුණ ජීවිතය අනේ ප්‍රඥාවට මුල් තැන දීලා තමයි කටයුතු කරන්නේ. කවදාවත් රාගයට මුල් තැන දෙන්නේ නැහැ. ආලයට මුල් තැන දෙන්නේ නැහැ. ඒ රාගය සහ ආලය කියන හැඟීම් දෙකම මෙයා දන්නවා හිත මත් කරවන, හිත අවුල් කරවන, හොඳ නරක වහලා දාන විනාශයට හේතුන කාරණා කියලා. ඉතින් ඒ නිසා පින්නත් අපි තේරුම් ගන්න ඕන තරුණ ජීවිතයකට උනත් මේ භාවනාව ජීවිතේ වෙන මට්ටමකට භාවනාව ගැන ඡන්දයක් ඇති වුණොත්
භාවනාවෙන් හිත පෝෂණය කර ගැනීම තුළ ඒ ලෞකික ජීවිතේ වුණත් එයා ධර්මයත් එක්ක අත්වැල් බැඳගත්ත ඒ ජීවිතේ හරීම සාමකාමීව දියුණුව කරා යන සමාජයේ ඉහළම වැජබෙන ඉහළම ශේස්ත්‍ර වලට යන්න පුළුවන් ඉලක්ක අරගන්න පුළුවන් ඊළඟට යාන වාහන ගෙවල් දොරවල් පවා හොඳ සිහිනුවණින් ඇසුරු කරන තමන්ගේ අම්මා තාත්තට හොඳට සලකන සහෝදර සහෝදරයන්ට සලකන නැන්ද මාමට සලකන ඉතින් අර අපි කවුරුත් දන්නවා විශාඛාව කියන්නේ අපි දන්නු තරුණියක් කියලා. ඒ තරුණිය මිගාර සිටුවරයාගේ පරම්පරාව විසින් තෝරගත්තේ පරීක්ෂණයක් කරලා. මොකද්ද පරීක්ෂණය? ඒ මිගාර සිටුවරයාගේ පරම්පරාවේ කට්ටිය කිව්වා යම්කිසි පිරිසකට මේ නුවර ඉන්න ඊටාම ගුණවත් ඊටාම හැදියාවක් තියෙන තරුණිය හොයලා දෙන්න කියලා. ඉතින් මේ පිරිස මොකද කරේ? කණ්ඩායම් වෙන් වෙලා තනින් තනට ගිහිල්ලා බැලුවා මේ තරුණියන් හැසිරෙන තැන්වල මේ කවුද හොඳ තරුණියක් ඒ මිගාර පුතාට දෙන්න කියලා. එක දවසක් මහා වැස්සක් වෙලාවේ විසාකා සිටු දේවිය සහ තවත් තරුණියන් පිරිසක් යම්කිසි ගමනක් ගිහිල්ලා නැවත නිවස බලා යන අවස්ථාවක්. ඒ අතරතුර වැස්සක් හටගත්තා. ධාරානිපාත වැස්සක්. ධාරානිපාතේ වැස්සේ මොකද කළේ? අර විසාකා ඇරෙන්න අනික් සියලුම තරුණියෝ ටික වේගෙන් කෑකෝ ගහ දුවන්න පටන් ගත්තා. වහිනවා කියලා ඔක්කොම දුවන්න පටන් ගත්තා සෙවණක් තියෙන තැනක. අනේ සෙවණ තියෙන තැන හිටියා අර මිගාර සිටුවරයාගේ පරම්පරාවෙන් හොඳ තරුණියක් හොයන්න කියලා එවපු කණ්ඩායමෙන් යම්කිසි කිහිප දෙනෙක්. ඒ කිහිප දෙනා බලාගෙන ඉන්නවා අර එක තරුණියක් විතරක් බොහොම සංසුන්ව පහතට හෙලාගත්ත net වලින් ඒ සෙවණ තියෙන තැනට එනවා අර කට්ටිය ඇවිල්ලත් ඉවර අනිත් තරුණිය ටික. ඉතින් මේ පුද්ගලයෝ මොකද කළේ කියනවා මහා කම්මැලි තරුණියක් කියනවා. අර විසාකා එතෙන්ට එනකොටම කියනවා මහා කම්මැලි තරුණියක් මේ මහා වැස්සේ තෙමි ගාට එන හැටි. එතකොට ඇය කියනවා 16 පිරුණු තරුණියක්. එතකොට විසාකාව කියනවා 16 පිරුණු තරුණියක් මේ විදිහට දුව පැන ඇවිදින එක හොඳ දෙයක් නෙවෙයි. 16 පිරුණු තරුණියක් ඒ වයසට අදාළ විදියට තමන්ගේ ගෞරවය රැකගෙන හැම මොහොතකම ඉන්න ඕන කියලා යම් කාරණා කීපයක් සිහිපත් කරනවා. ඒකෙන් ප්‍රසාදය ඇති වෙනවා. ප්‍රසාදය ඇති වෙලා මොකද කරන්නේ? ඊට පස්සේ අර මිගාර සිටුවරගේ පරම්පරාවේ අයව දැනුවත් කරලා ඒ අයත් පස්සේ තව හොයලා බලලා විවාහ ජීවිතේ විසාකා සිටු දේවිය සමග මිගාර සිටුවරයාගේ සිද්ධ කරනවා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ තරුණිය විසාකා කුවට පස්සේ අපිට අවුරුදු 50ක් 60 40ක් 50ක් කියලා දැනුණට මේ තරුණ කාලෙම 16 දී විවාහ වෙච්ච තරුණියක්. ඉතින් එදා ඉඳලා මොකද උනේ? විවාහ ජීවිතේට ගිහිල්ලා ඒතකොට සෝතාපන්නයි. ඉතින් හොඳ ප්‍රඥාවක් තිබ්බා. හැඟීම් වලට මුල් තැන දෙන කෙනෙක් නෙවෙයි, ප්‍රඥාවෙන්ම ලෝකේ දකින කෙනෙක්. ඉතින් කාලයගේ ඇවෑමෙන් තමන්ගේ මාමණ්ඩියකින් මාමණ්ඩිය විසාකාව මව් පදවියේ තැබුවා. ඔබ මට අම්මා කෙනෙක් කියලා. ඇත්තටම එහෙම ගෞරව ලබන ලේලිවරු මේ සමාජයේ කොච්චර අඩුද? ඒ කියන්නේ මාමණ්ඩියට හිතනවා මේ මගේ අම්මා වගේ කෙනෙක් කියලා. එතකොට අම්මෙක් වගේ ලේලියක් දැනෙන්න කොහොම ගුණයක් ඒ ජීවිතේ තියෙන්න ඕනද? අනේ ගුණ සම්පන්න බව විසාකාවට ලැබුණේ ඇය අවුරුදු 7 දී සෝතාපන්න වුණා. ඉතින් ඒ කාලේ ඉඳලා ධර්මයත් එක්ක බණ භාවනා කරමින් ඉස්සරහට ආපු කෙනෙක්. ඒ තුලින් ඇයගේ ජීවිතයේ ඒ තිබුණු මහා ගුණ ධර්ම ටික නිසා තමයි ඒ මාමණ්ඩියටත් අම්ම කෙනෙක් වගේ ඇයව දැනුනේ. ඇයට වන්දනා කරනවා. ඉතින් එහෙම තමයි පින්නත්නි මේ ධර්මයෙන් පෝෂණය වෙච්ච භාවනාවෙන් පෝෂණය වෙච්ච තරුණ ජීවිත. ඉතින් අද එහෙම ජීවිත මේ සමාජයේ බොහෝමයක් අපිට ඉන්නවා කියලා දැනিলা තියෙනවා. හොඳට බණ අහනවා, භාවනාවට කැමති, භාවනා වැඩසටහන් වලට යනවා. ඉතින් ඒ ಗುಣධර්ම පිරිහෙන්න පුළුවන්. හැබැයි මොකද සෝතාපන්න වෙනකම්ම අපේ ಗುಣධර්ම වල අපේ සත්පුරුෂකම් වල භයානක පැත්තක් තියෙනවා. ඒක පිරිහිලා යන්න පුළුවන්. සෝතාපන්න වුණාට පස්සේ තමයි කියන්නේ සත්පුරුෂ භූමියේ බැහැගත් කෙනා කියලා. ඉතින් මේ වෙනකොට පවා සමාජයේ එහෙම ಗುಣධර්ම රැකගෙන භාවනාදී කරමින් භාවනා වැඩසටහන් වලට එකතු වෙමින් එහෙම දිවි ගෙවන අපේ පින්නත් තරුණ දරුවන්ට අපි සිහිපත් කරන්නේ
ওই ಗುಣධර්ම ටික රැක ගන්න, භාවනාව රැක ගන්න, ඒ වගේම වැඩිහිටි දෙමව්පියොත් එහෙමයි, විවාහ වෙච්ච අයත් එහෙමයි. මේ භාවනාව කියන එක ජීවිතේ හැමතිස්සෙම පවත්වාගෙන යන්න දෙමව්පියෝ නැති දරුවෙක් වගේ තමයි ප්‍රඥාව නැති හිත අපේ ජීවිතේ පුදුමාකාර විදියට අසරණකම් වල දුක් වලට මුහුණ දෙන්න පුළුවන් නිසා. ඉතින් අපි මේ කාරණා සිහිපත් කළේ වරින් වර මෙහෙම දේවල් සිහිපත් කරන්නේ අපට හැමතිස්සෙම අපේ පින්නතුර දැනෙන්න ඕනේ ඔය ජීවිතේ සාර්ථක වෙන්න, හැමාතින්ම සාර්ථක වෙන්න. හැමාතින්ම ලෞකික ලෝකෝත්තර දෙපාර්ශවයෙන්ම ඉහළට යන මේ භාවනාව කියන එක නම් පුදුමාකාර ජීවිතයට ආරක්ෂාවක්. එතකොට අපි දැන් ඊයේ දවසේ කතා කරේ පින්නතුට මතක ඇති සත්තානුපස්සනා පිළිබඳව. මේක ගැඹුරු විදර්ශනා වැඩපිළිවෙලක්. සත්තානුපස්සනා කියන්නේ. අපි කතා කළා ඊතල තියෙන අනුපස්සනා හතක්: අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, විරාගානුපස්සනා, නිබ්බිදානුපස්සනා, නිරෝධානුපස්සනා, පරිනිස්සග්ගානුපස්සනා කියලා. අනුපස්සනා හතක්. අනුපස්සනාවක් කියන්නේ ඒකත් සිහිපත් කළා පංචස්කන්ධ ධර්මයේහි සත්‍ය ලක්ෂණ මතුවෙන විදියට පුන පුනා කරන මානසිකාරයක්. පංචස්කන්ධ ධර්මයේ අනිත්‍ය ලක්ෂණේ මතුවෙන විදියට සිහිය නුවණ පවත්වමින් පුන පුනා මෙනෙහි කිරීම අනිච්චානුපස්සනා. පංචස්කන්ධ ධර්මයේ දුක්ඛ ලක්ෂණ මතුවෙන විදියට පුන පුනා සිදු කරන මානසිකාරය සිහිය නුවණ යොදවමින් දුක්ඛානුපස්සනා. පංචස්කන්ධ ධර්මයේ අනාත්ම ස්වභාවය මතු කරමින් සිහිය නුවණ පවත්තන පුන පුනා පවත්තන වැඩපිළිවෙලට කියනවා අනාත්තානුපස්සනා. පංචස්කන්ධ ධර්මයේ පිළිබඳ නිබ්බිදාව හේවත් කලකිරීම උපදින විදියට පුන පුනා සිහිය නුවණ භාවිතා කිරීම නිබ්බිදානුපස්සනා. ඊළඟ පංචස්කන්ධය පිළිබඳව තියෙන රාගය දුරු කිරීම, පංචස්කන්ධය සම්බන්ධව තියෙන රාගය දුරු කරන විදියට සිහිය නුවණ පුන පුනා භාවිතා කිරීම විරාගානුපස්සනා. පංචස්කන්ධ ධර්මයේ බිඳීමම ප්‍රකට වෙන විදියට, භංගයම ප්‍රකට වෙන විදියට කරන අනුපස්සනාව නිරෝධානුපස්සනා. පංචස්කන්ධය සම්බන්ධව තණ්හා දෘෂ්ටිමාන දුරු කරමින් සිදු කරන අනුපස්සනාවට කියන නිරෝධානුපස්සනා. පටිනිස්සග්ගානුපස්සනා කියලා. ඉතින් අපි මේ විදියට මේ අනුපස්සනා හත පිළිබඳව තේරුම් අරගෙන අපි ඒකේ වැදගත්කමේදී අනිච්චානු සහ දුක්ඛානුපස්සනා ගැන විශේෂයෙන්ම කතා කළා. අපි අනුපස්සනාවෙන් අනුපස්සනාව වෙන වෙනම කතා කරනවා. නමුත් මුලින්ම අපි කතා බහ කරන්නේ අද කතා කරන්නේ මේ අනුපස්සනාවල තියෙන වැදගත්කම, වටිනාකම. මේව භාවිතා කරාම අපිට මොකද වෙන්නේ? අපි කතා කළා ඊයේ අනිච්චානුපස්සනාව වඩපු කෙනාට මුළු ලෝකයේම පහන් දැල්ලක් වගේ පේනවා කියලා. ඊළඟ දුක්ඛානුපස්සනාව භාවිතා කරපු කෙනාට මේ සසර ගමනම රත් වෙච්ච කොටයක් උඩ යනවා වගේ දැනෙනවා කියලා. අනාත්තානුපස්සනාව වඩන කෙනාට මේ ලෝකය දැනෙන්නේ කොහොමද? ඒකත් අපි දැනගන්න ඕන. අනාත්තානුපස්සනාව කියලා කියන්නේ පංචස්කන්ධ ධර්මයේහි ආත්මයක් නැති බව. ආත්මයෙන් තොර රූපයක්, ආත්මත්වයෙන් තොර වේදනාවක්, ආත්මත්වයෙන් තොර සංඥාවක්, සංඛාරයක්, විඥානයක් ඇති බව ප්‍රකට වෙන විදියට පවත්වන අනුපස්සනාවට කියන අනාත්තානුපස්සනාව කියලා. ඒ අනාත්තානුපස්සනාව වැඩුණු කෙනාගේ ජීවිතය අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. අනාත්තානුපස්සනාව වඩපු කෙනාට මේ ජීවිතේ කොහොම දැනෙනවද? පංචස්කන්ධ ධර්මයේ තුල ආත්මයක් ඇත කියලා සිතෙන ස්වභාවය මනක්කල්පිත හැඟීමක්. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. මේ ස්කන්ධ ධර්මයන් ඇතුලේ රූපේ හෝ වේදනාවේ හෝ සංඥාවේ හෝ සංකාරයේ හෝ විඥානයේ හෝ ආත්මයක් ඇත කියලා හිතනවනේ. ඒ ආත්මයක් ඇත කියලා හිතෙන ඒ හැඟීම මනක්කල්පිත. දැන් සමහර ටෙලිනාට්‍ය එහෙම හදනව නේද පින්නත්නි, නම් ගම් මනක්කල්පිතයි කියලා. කියන්නේ නම් ගම් මනක්කල්පිතයි කියන්නේ ඇත්තටම මේ ලෝකේ ඒ තියෙන ගම් නෙමෙයි. මේ අය ඒ තිර රචනාදී කරන අය මනක්කල්පිත කියන්නේ මනසින් කල්පිතයක් විදියට ගමක් හදනවා. ඒ කියන්නේ ඒ ගමක නමක් දානවා. සමහර අයට කියන්නේ ඇත්ත චරිතේ නිමල් නම් මෙයාලේ ඇත්ත චරිතේ නිමල් කියන නම මේකට දාන්නේ. මෙයාලා මනක්කල්පිත නමක්. කියන්නේ මනසින් කල්පිතයක්. මනසින් හදලා දානව නමක් කමල් කියලා. අන්න ඒවට කියනවා මනක්කල්පිත. කියන්නේ මනස උපකාරයෙන්, හිත උපකාරයෙන් සකස් කරන දේවල් වලට කියනවා මනක්කල්පිත කියලා. එතකොට ඒකයි ටෙලිනාට්‍ය ආදී සමහර සත්‍ය සිද්ධි එහෙම
ටෙලිනාට්ටුවට ගනිද්දී ඒ ඇත්ත නම් ගම් දාන්නේ මනසින් සකස් කරන ලද නම් ගම් දානවා. ඒවට කියන මනක් කල්පිතයි. ඒතකොට නම් ගම් මනක් කල්පිතයි. ඒ නම සහ ඒ ගම මනස විසින් හදපු එකක් මිසක් ඇත්තටම තියෙන නම ගම නෙවෙයි කියලා එහෙම සඳහන් කරන්නේ ඒකයි. අන්න ඒ වගේ මනක් කල්පිත හැඟීමක් තමයි මනස විසින් සකස් කරපු. ඒ කියන්නේ අවිද්‍යාව උපකාරයෙන් මනස ඇසුරු කරගෙන සකස් වෙච්ච මනක් කල්පිත හැඟීමක් තමයි ආත්ම දෘෂ්ටිය කියන්නේ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. පංචස්කන්ධ ධර්මයේහි කිසියම්ම ස්කන්ධයක ආත්මයක් නැහැ. කිසියම්ම ස්කන්ධයක ආත්මයක් නැති වුණාට මේකේ ආත්මයක් තියෙනව කියලා අවිද්‍යාව උපකාරයෙන් මනස ඇසුරු කරගෙන සකස් වෙච්ච කල්පිත හැඟීමක් තියෙනවා. අන්න ඒක ඉවත් වෙන්න ඕනේ. ඒක ඉවත් වෙන විදියට අපි පවත්වන අනුපස්සනාවට කියනවා අනාත්මානුපස්සනා කියලා. ඒ පංචස්කන්ධ ධර්මයේ ආත්මයක් තියෙනව කියන්නේ මනක් කල්පිත හැඟීම දුර වෙන විදියට, මනසින් සකස් කරන ලදී හැඟීම දුර වෙන විදියට ඒ අනුපස්සනාව තුළ යම් කෙනෙක් කාලයක් විදර්ශනා කරගෙන ගියොත් එයාගේ ආත්ම දෘෂ්ටිය කියන්නේ මනක් කල්පිත හැඟීම ටිකෙන් ටික දවසින් දවස දිය වෙවි යනවා. හරියට ආයස්කන්ධයක් දිය වෙනවා වගේ. දිය වෙවි ගිහිල්ලා අන්තිමට පංචස්කන්ධ ධර්මයේ තුල ආත්මයක් නැහැ කියන අදහසට එනවා අර ආත්මයක් ඇත කියන මනක් කල්පිත අදහස බැහැර කරමින්. එතකොට මෙයාට පංචස්කන්ධ ධර්මය අරමුණු වෙන්නේ හේතු සහ ඵල ධර්ම ටිකක් විදියට. හේතුඵල ධර්ම ටිකක් විදියට. එතකොට එයාට මේ ලෝකය දැනෙන විදිය අපි හිතමු වයින් කරපු බෝනික්ෙක් ඉන්නවා. වයින් කරලා වැඩ කරන බෝනික්ෙක් ඉන්නවා. ඒ බෝනික්කා අපි දන්නවා එහෙම බෝනික්කෝ ඉන්නවා hina වෙනවා. සද්දෙට hina වෙනවා. සමහර බෝනික්කෝ ඉන්නවා කතා කරනවා. සමහර බෝනික්කෝ ඉන්නවා ඇස්පිය ගහනවා. සමහර බෝනික්කෝ ඉන්නවා අත් දෙක හොලව නටනවා. එහෙම බෝනික්කෙක් දකින අපිට කිසියම්ම දවසක හිතනවද මේ බෝනික්කා ඇතුලේ ආත්මයක් තියෙනවා කියලා? අපිට බලෙන්වත් එහෙම අදහසක් ඇති කරගන්න බෑ. අපට දැනෙනවා අපට හැඟෙනවා මොනතරම් මේ බෝනික්ක නැටුවත් උඩ පැන්නත් ඇස්පිය ගැහුවත් hina වුණත් සද්දෙට කතා කරන් මේ බෝනික්කා කියන්නේ ආත්මත්වයෙන් තොර යම්කිසි උපකරණයක්. යම්කිසි ධර්මතාවයක්. යම්කිසි කෙනෙකුට අනාත්මානුපස්සනාව වැඩුණාට පස්සේ අම්මව පේන්නේ බෝනික්ෙක් වගේ. අම්ම කතා කරනව තමයි, hina වෙනව තමයි, ඇවිදිනව තමයි. හැබැයි ඒ අම්මාව පේන්නේ බෝනික්ෙක් වගේ. ආත්මත්වයකින් තොර බෝනික්ෙක් වගේ අම්මා පේන්නේ. සාමියා භාර්යාව පේන්නේත් ඒ වගේ. ආත්මත්වයකින් තොර ආත්මයක් කිසිසේත්ම නැති බෝනික්ෙක් වගේ. බෝනික්කා කියන ධර්මය අර ඒ ඇතුලේ තියෙන විදුලි උපකරණ බැටරි ආදී හේතු වෙලානේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපට ඒ ටික පේන්නේ නැහනේ. පිටින් බැලුවට පස්සේ අපට ඒක පේන්නේ නැහැ. ඒකට මොනවාර ඇඳුමක් අන්දවල තමයි ඒ නටන ගයන ඔක්කොම ටික වෙන්නේ. පිටින් බැලුවට එහෙම පේන්නේ නැහැ. ඇතුලේ බැටරිය මුකුත් පේන්නේ නැහැ. අන්න ඒ වගේ මෙයා තේරුම් ගන්නවා මේ අම්මා වේවා තාත්තා වේවා දරුවෝ හෝ වේවා තමන් හෝ වේවා. මෙයා තේරුම් ගන්නවා පිටින් බැලුවට පේන්නේ මේක ක්‍රියාත්මක වෙන්නට බලපාන ප්‍රධාන හේතු වුණ හිත. බෝනික්කා නටනකොට ගයනකොට අපිට බෝනික්කාගේ බැටරිය පේන්නේ නැහනේ. වැහිලානේ තියෙන ඇඳුම් මෙහෙම අන්දලා. අන්න ඒ වගේ මෙයාට දැනෙනවා මේ කතා කිරීම, මේ ඉරියව් පැවැත්වීම, මේ ගමන් කිරීම, මේ ඇඬීම්, මේ hina වීම, මේ ගී සින්දු කීම ආදී මේ හැම සිද්ධියක්ම සිද්ධ වෙන්නේ ඇහැට නොපෙනෙන නාම ධර්මයේ බලපෑමෙන් කියලා. නාම ධර්මයත් ඊළඟට ඒ ඉරියව් පවත්තන් උපකාර වන චිත්ත කිරිය වායු ධාතු ආදී හේතු වෙලා. ඒ කියන්නේ සංස්කාර ධර්මයන් ටිකක් විසින්, ඒ කියන්නේ නාමස්කන්ධ කියන සංස්කාර ධර්ම ටික විසින් මෙහෙයවන රූපස්කන්ධයක් කියලා අදහසක් එනවා.
නාමස්කන්ධය කියන ආත්මත්වයෙන් තොර සංස්කාර ධර්ම ටිකක් විසින් මෙහෙයවන රූපස්කන්ධයක් කියන අදහස මෙයාට එනවා. ඒ වගේ අනත්තානුපස්සනාව වඩපු කෙනාට වයින් කරපු බෝනික්ක වගේ මේ ලෝකය පේන්නේ. එතකොට එයාට වෙන ලොකුම ලාභය තමයි දැන් අපිට පින්නත්නි අනිත් අයත් එක්ක ගොඩක් මේ අඩදබර ඇති වෙන්නේ ඇයි? අනිත් අයත් එක්ක අපට අඩදබර ගොඩක් ඇති වෙන්නේ මේ අපට හිතෙනවා මේ කෙනෙක් බැන්නා. කෙනෙක් අපහාස කළා. ඒ කියන්නේ ඒ ඇස් දෙකයි ඒ කන් දෙකයි නහයයි කටයි ඒ ශරීරයේ ඇතුලේ ඉන්න කෙනා තමයි මට බැන්නේ. කෙනා තමයි මේ මට ගැරහුවේ. කෙනා තමයි මේ වෙනස්කම් කරන්නේ. ඒ කෙනා අල්ලගෙන නේද අපි වෛර බඳින්නේ. අපි වෛර බඳින්නේ කෙනෙක් අල්ලගෙන, පුද්ගලයෙක් අල්ලගෙන. කෙනෙකුගේ ඒ පුද්ගල සංඥාව පහ වුණොත්, ඒ කෙනා කියන ආත්ම සංඥා පහ වුණොත් එයාට වෛර බඳින්නට කෙනෙක් නැහැ. වෛර බඳින්නට පුද්ගලයෙක් නැහැ. එතකොට වෛරය උපදින්නේ කොහොමද එයාට? මොකද අපි මේක හොඳට තේරුම් ගන්න පින්න නැති අපිට තවත් කෙනෙක් එක කේන්ති යන්නේ ව්‍යාපාදේ ගත්තොත් අපිට අදහසක් එනවා මේ මිනිස්සයා මට මෙහෙම කිව්වේ, මේ කෙනා මට මෙහෙම කියන්නේ. මේක ඇතුලේ ඉන්න කෙනෙක් තමයි මේ විදියට බැන්නේ, ගැහුවේ, නිඳා කළේ, අපහාස කළේ කියලා තමයි කේන්ති උපදින්නේ නැවත නැවත. ඒ අයෝනිසෝ මනසිකාරය තුල. අනාත්මානුපස්සනාව වඩපු කෙනාට මේ ඉස්සරහා තියෙන ජීවිතේ කෙනෙක් ඉන්නවා කියලා අදහසක් උපදින්නේ නැහැ. පුද්ගලයෙක් ඉන්නවා කියලා අදහසක් උපදින්නේ නැහැ. ආත්මයක් තියෙනවා කියලා අදහසක් උපදින්නේ නැහැ. වයින් කරව බෝනික් එක වගේ පේන්නේ. එතකොට ඒ යම් කිසි කෙනෙක්ගෙන් නපුරු වචනයක් කියවුනොත්, නින්දාවක් වුණොත් මෙයාගේ අර පුද්ගල බද්ධීව ඇති වෙන වෛරය මෙයාගේ හිතේ උපදින්නේ නැහැ. ඒකයි සෝතාපන්න ශ්‍රාවකයන්ගේ පෞල් ජීවිත සාර්ථක වෙන්නේ. සෝතාපන්න ශ්‍රාවකයා අපි දන්නවා පටිඝය ප්‍රහාණය කළා නැහැ. නමුත් එයාට හැමතිස්සෙම පෘථග්ජනයට වගේ කේන්ති යන්නේ නැහැ. අපි හිතන්න හොඳ නැහැ සෝතාපන්න ශ්‍රාවකයාටත් කේන්ති යනවා කියලා. සෝතාපන්න ශ්‍රාවකයෙකුට ව්‍යාපාදය හට ගන්න තියෙන ඊටකට හරියම අඩුයි. මොකද එයාට හැමතිස්සෙම ඒ කියන්නේ දැන් ව්‍යාපාදේ හට ගන්න පුළුවන් ආඝාත වස්තු 10ක් තියෙනවනේ. ඒ ආඝාත වස්තු 10න් තමයි අස්ථාන ක්‍රෝධය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කකුල ගලක හැප්පුණාම කේන්ති යනවා. ඊළඟට අපි හිතමු වැස්ස නිසා කේන්ති යන්න පුළුවන්. අකමැති වෙලාවක වැස්සොත් කේන්ති යන්න පුළුවන්. ඒ වගේ අර ආඝාත වස්තු 10න් 10 වෙනි එක තමයි මේ අස්ථාන ක්‍රෝධය කියලා කියන්නේ. අනිත් 9 තමයි යම් කිසි කෙනෙක් බැන්නම මෙයා මට බැන්නා, මෙයා මට කලිනුත් බැන්නා, අනාගතයේදීත් බැන්නා, මෙයා මම කැමති අයට බයිනවා, මෙයා මම කැමති අයට ඉස්සරත් බැන්න, අනාගතෙත් බැන්නා, මෙයා මට මම අකමැති අයට යහපත කරනවා, මම අකමැති අයට අතීතයේත් යහපත කළා, මම අකමැති අයට අනාගතෙත් යහපත කළා කියලා ඒ ආඝාතවත් උපදින ඒ 9යි ඊළඟට 10 වෙනි එක තමයි අස්ථාන ක්‍රෝධය. එතකොට සෝතාපන්න ශ්‍රාවකයාට කිසියම් අවස්ථාවක ආත්මීය සංකල්ප මුල් කරගෙන නම් කේන්තියක් උපදින්න විදියක් නැහැ. මොකද එයාගේ ආත්මීය සංකල්ප ප්‍රහාණයි. කෙනෙක් ආත්මයක් පුද්ගලයෙක් අරමුණු කළ කවදාවත් සෝතාපන්න ශ්‍රාවකයාට කේන්ති උපදින්නේ නැහැ. ඉතින් ඒ නිසායි පෞල් ජීවිත හරිම සාර්ථකයි. ඒ නිසා මේ අනාත්මානුපස්සනාව වඩපු කෙනාට වයින් කරපු බෝනික් එක් වගේ තමයි තමන් සහ අනිත් අය දැනෙන්නේ. ඊළඟට තියෙනවා නිබ්බිදානුපස්සනම් භාවෙන්තෝ නන්දින් පජහති. නිබ්බිදානුපස්සනම් භාවෙන්තෝ නන්දින් පජහති කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි හිතමු යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා උප්පත්තියෙන් අන්ධ කෙනෙක්. මේ අන්ධ කෙනා දවසක් අහනවා, මෙයාට ඇහෙනවා සුදු පැහැති වස්ත්‍ර ගැන. මෙයාට දැනගන්න ලැබෙනවා මේ ලෝකේ ඊටාම පිරිසිදු වස්ත්‍රය සුදු පැහැති වස්ත්‍ර කියලා. මෙයා කියනවා යම්කිසි පුරුෂයෙකුට මගේ ගාව මුදලක් තියෙනවා, මේ මුදල අරගෙන මට සුදු පැහැති වස්ත්‍රයක් අරන් දෙන්න කියනවා. අර පුද්ගලයා වංචනිකයි. එයා මොකද කරන්නේ? මුදල් ටික අරගෙන වෙළඳ පොලෙන් සුදු ඇඳුමක් ගන්නේ නැහැ.
මේ අන්ධයාට ඉතින් ඕව පේනවද කියලා ගෙදර තිබුණු දැලිකිලි ගෑවුණු ඔය පරණ වස්ත්‍රයක් ගිහලා දෙනවා මෙන්න ඔබ හෙව්ව සුදු වස්ත්‍රය කියලා. අන්ධයා දැන් අර කැඳගෙන ඉන්නේ කොහොමද? එයාට ඒ ඇඳුම ගැන මහා තණ්හාවක් තියෙනවා. ඒ කියන්නේ සුදු පාට වස්ත්‍රයක් පිරිසිදු වස්ත්‍රයක් මං ඇඳගෙන. හැබැයි දැලිකුළු ගාපු එකක් තමයි අරය දුන්නේ. ඒත් මෙයා හිතා ඉන්නේ මේ සුදු පාට වස්ත්‍රයක් කියලා. තණ්හාවක් තියෙනවා. ඊළඟට තණ්හාව නිසා මෙයාට දහසක් තියෙනවා. මේක මගේ කියලා ආදානයක්. කියන්නේ මගේ කියලා ගැනීමක් තියෙනවා. ඊළඟට මෙයාට ඒ තුල මාන්නයක් නැද්ද? මම සුදු පාට වස්ත්‍රයක් ඇඳලා කියලා මාන්නෙන් ඉන්නවා. එතකොට සුදු පාට වස්ත්‍රයක් ඇඳලා කියලා තණ්හාවකුත් තියෙන වස්ත්‍රය ගැන ඊළඟට ඒ නිසා උපදින මගේ කර ගැනීමකුත් තියෙන ඊළඟට ඒ නිසා උපදින මාන්නයකුත් තියෙනවා. තණ්හා දෘෂ්ටි මාන සහිතවල සුදු පාට වස්ත්‍රය මොකද කරන්නේ? සුදු පාට වස්ත්‍රය කියලා දැලිකුළු ගෑවුණු වස්ත්‍රය ඇඳගෙන ඉන්නවා. යම් කිසි මොහොතක මෙයාගේ S2 පෙනීම වෛද්‍යවරයෙක් හදනවා. අන්ධභාවය දුරු කළා මේ S2 පෙනීම ඇති කරනවා. පෙනීම ඇති කරගුවම මෙයා මොකද කරන්නේ? සුදු පාට වස්ත්‍රය දිහා බලනවා. ඒත් මොකක්ද එතන තියෙන්නේ? සුදු පාට වස්ත්‍රයක් නෙවෙයි දැලිකුළු තැවරුණු වස්ත්‍රයක්. ඒ වස්ත්‍රය දකිද්දී මෙයාට මොකක්ද තියෙන්නේ? මහා කලකිරීමක්. ඒ කලකිරීම ඇති වෙනවත් එක්ක මේ වස්ත්‍රය ගැන තිබ්බ තණ්හාව මොකද වෙන්නේ? පහ වෙනවා. ඒ වස්ත්‍රය ගැන තිබ්බ මේක මගේ දෙයක්, ඒ කියන්නේ මේක දෘෂ්ටි වශයෙන් අරගෙන තිබ්බනම් මේක මගේ කියලා ඒ සංකල්ප බැහැර වෙනවා. ඒ කියන්නේ ග්‍රහණය කර ගැනීමේ අදහස බැහැර වෙනවා. ඊළඟට ඒ වස්ත්‍රය ඇඳගෙන ඉඳීම සම්බන්ධ මාන්නයක් තිබ්බනම් මාන්නේ නෙමෙයි මහ ලැජ්ජාවක් ඇති වෙන්නේ. මාන්නේ දුරු වෙනවා. අන්න ඒ වගේ පංචස්කන්ධ ධර්මය කියන්නේ අපට පෘථග්ජනයාට හිතෙන්නේ අර අන්ධයා සුදු පැහැති වස්ත්‍රය ඇඳගත්තා වගේ තමයි දැනෙන්නේ. පංචස්කන්ධ ධර්මය පෘථග්ජන කෙනාට දැනෙන්නේ අන්ධයා සුදු පාට වස්ත්‍රය කියලාට දැලිකුණු ගෑවුණු වස්ත්‍රය ඇඳගෙන ඉන්නවා වගේ. ඇයි මේ පංචස්කන්ධ ධර්මයේ ඇත්ත දැකලා නැති නිසා. යම් කිසි මොහොතක මේ පංචස්කන්ධ ධර්මයේ ඇත්ත දැක්කොත් මොකද වෙන්නේ? කලකිරෙනවා. අන්ධයා සුදු පැහැති වස්ත්‍රයක් කියලා ඇඳගෙන ඉඳලා තියෙන දැලිකුණු ගෑවුණු වස්ත්‍රයක් කියලා ඇස් පේනකොට තමයි දැකගත්තේ. ඇස් පේනකම් මෙයා හිතුවේ මේක හරිම වටින එකයි. ඉතින් තණ්හා දෘෂ්ටි මාන. අන්න ඒ වගේ මේ මෝහය තියෙනකම් අවිද්‍යාව තියෙනකම් මේ පංචස්කන්ධ ධර්මයක් අපට වටිනවද නැද්ද? හරි වටිනවා. මේකට වටිනාකම් දෙන්න ඕන කියලා හිතනවද නැද්ද? හිතෙනවා. මේකට ප්‍රශංසා බලාපොරොත්තු වෙනවද නැද්ද? ප්‍රශංසා බලාපොරොත්තු වෙනවා. මේ පංචස්කන්ධය ගැන තණ්හාවක් මේක මම්මගේ කර ගැනීම මේ පංචස්කන්ධය නිසා මාන්නයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒක හරියට අන්ධයාර දැලිකුළු ගෑවුණු වස්ත්‍රය ඇඳගෙන ඉන්නකොට වගේ තත්ත්වයක්. අන්ධයාගේ ඇස් පේනකොට ඒ වස්ත්‍රයේ යථා සතු දැක්ක ගමන්ම තණ්හා දෘෂ්ටි මාන දුරු වෙන කලකිරීම පුදුනා වගේ පංචස්කන්ධ ධර්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ දකිද්දි මොකද වෙන්නේ? පංචස්කන්ධයේ තියෙන සැබෑ තතු ප්‍රකට වෙනවා. එතකොට මේ ගැන තියෙන මොකද්ද වෙන්නේ? තණ්හා දෘෂ්ටි මාන දුරු වෙනවා. අන්න එහෙම පංචස්කන්ධ ධර්මයේ ගැන කලකිරීම උපදින විදියටම යම් අනිත්‍ය ආදී දුක්ඛ ආදී අනාත්ම ආදී වශයෙන් විදර්ශනා කර කර ඉදිරියට යෑමක් වෙනවා නම් අන්න ඒකට කියනවා නිබ්බිදානුපස්සනා කියලා. අන්ධයාට උනා වගේ වැඩක් තමයි නිබ්බිදානුපස්සනා වඩන කෙනාටත් වෙන්නේ. ඒ කියන්නේ නිබ්බිදානුපස්සනා වඩපු කෙනෙක් කවදාවත් මේ ස්කන්ධ ධර්මයන් නිසා ආඩම්බර වෙන්නේ නැහැ. අපේ ජීවිතේ මේ ජීවිතේ ගැන මොකක් හරි ආඩම්බරකමක් තියෙනවා නම් මේ රූපේ ගැන හරි රූපේ ලස්සනයි කියලා හරි එහෙම නැත්නම් මම නිරෝගී කෙනෙක් කියලා හරි මට මෙහෙම ඇඟක් තියෙනවා කියලා හරි ශරීරයක් තියෙනවා කියලා හරි එහෙම මොනවා හරි මේ ශරීරයේ සම්බන්ධ ආඩම්බරකමක් තියෙනවා නම් නිබ්බිදානුපස්සනාව වැඩුවා නම් මොකද වෙන්නේ? ඒ ආඩම්බරකම් පහ වෙලා යනවා. මේකට කවුරු හරි අගයක් දෙන්න ඕන කියලා අපිට හිතනවා නම් දැන් සමහර අය හිතන ඇයි මේ මිනිස්යාන්ට මාව වටින්නේ නැත්තේ? එහෙම හිතනවනේ. මේක ඇත්තටම වටින්නේ නැහැ. පරමාර්ථ වශයෙන් මේ ස්කන්ධ ධර්මයේ වටිනාකමක් නැහැ. ඇයි මේක හැම මොහොතකම බිනි යන එකක්. මේක දුක උපද්දවන ධර්ම සමූහයක්. මේක ආත්මත්වයෙන් තොර දෙයක්. ඉතින් මේකට අගයක් දෙන්න බෑනේ. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ ඒ නිබ්බිදාව උපදින විදිහට කලකිරීම උපදින විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී විදර්ශනා කරගෙන ගිය කෙනාට
මේක නිසා ආඩම්බර උපදින්නේ නැහැ. මොකද මේක එහෙම ආඩම්බර වෙන්න පුළුවන් එකක් නෙමෙයි. මේක නිසා මාන්නය හටගන්නේ නැහැ. මේක නිසා මාන්නය ඇති කර ගැනීම ලැජ්ජාවක්. ඊළඟට මේකට අගයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකට අගයක් දෙන්න බෑ. මේක මේ චිත්තක්ෂණයක් පාසා බිඳි බිඳි යන නාම પરම්පරාවක්. චිත්තක්ෂණ 17ක් ඇතුළත බිඳිලා යන රූප પરම්පරාවක්. කොහොමද නොපවතින ධර්මයකට අගයක් දෙන්නේ කොහොමද? මේ මොහොතේ මේක නැති වෙනවා. ඉතින් කොහොමද මේකට අගයක් දෙන්නේ? එහෙනම් මේ නිබ්බිදානුපස්සනාව වඩපු කෙනා ස්වාමියාගෙන් අගයක් බලාපොරොත්තු වෙන්නේ. එයා දන්න මේකට අගයක් දෙන්න බැරි එකක් මෙතන තියෙන්නේ. පරමාර්ථය තේරුම් ගන්න තියෙන්නේ. භාර්යාවගේ අගයක් වටිනාකම බලාපොරොත්තු වෙන්නේ. එයා දන්න මේකට අගයක් වටිනාකමක් දෙන්න බෑ. මේ ධර්ම ටික තුච්ඡ ධර්ම ටිකක්. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. ලාමක ධර්ම ටිකක්. බුදුරජාණන් වහන්සේ ගොම පිටත් තරමටවත් අගයක් දුන්නේ නැහැ පංචස්කන්ධෙට. ගොම පිටට අගයක් දෙන්න පුළුවන් ඒකේ මොකක් හරි වටිනාකමක් තියෙනවා කියලා හරි. පංචස්කන්ධ ධර්මයට එහෙම දුන්නේ නැහැ පරමාර්ථ වශයෙන් බුදුරජාණන් වහන්සේ. මේක හැම මොහොතක බිති බිති යන එකක්. මේක දුක පිණිස උපදින එකක්. දුක් පීඩා උපද්දවන එකක්. මේක ආත්මත්වයෙන් ශුන්‍ය දෙයක්. නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ. ඉතින් මේ පරමාර්ථ විදර්ශනාව තුළ මේ නිබ්බිදානුපස්සනාව වඩපු කෙනෙක්ට අන්න එහෙම කලකිරීමක් මේක ගැන තියෙන්නේ. මේ මොන කර්මයක්ද මේකත් එක්ක ඉඳ වෙලා තියෙනවා. කලකිරීමක් තියෙන උද්ධාමයක් නෑ යාගේ ජීවිතේ. ඉතින් අන්න ඒ වගේ මානසිකත්වයක් තියෙනවා ඉතින් පෞල් ජීවිතේ ගෙනියන්න ලේසියි. මොකද එයා කවදාවත් ස්වාමියාගේ භාර්යාවගේ අගයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේකට මගයක් දෙන්න බෑ. මෙයා පරමාර්ථ ලෙස මේක ඇත්ත දැකපු කෙනෙක්. වටිනාකමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ පැත්තට. දන්නු මේකට වටිනාකම් දෙන්න බෑ මේකට. අන්න ඒ වගේ නිබ්බිදානුපස්සනාව වැඩුවට පස්සේ අර අන්ධයාට සුදු පාට වස්ත්‍ර කියලා අර දැලිකුළු තැවරුණු වස්ත්‍රයක් තමයි මේ ඇඳගෙන ඉඳලා තියෙන්නේ කියලා දැනෙනකොටම තණ්හා දෘෂ්ටි මාන දුරු වෙන්න කලකිරීම උපදිනවා වගේ පංචස්කන්ධ ධර්මය ගැන වැරදි අවබෝධයක් තියෙන කෙනාට මේකේ නිබ්බිදාව කලකිරීම උපදින විදිහේ විදර්ශනා කරගෙන ගියාට පස්සේ මේ ගැන තියෙන තණ්හා දෘෂ්ටි මාන දුරු වෙනවා. ඉතින් අන්න ඒ වගේ හරිම වටිනා අනුපස්සනාවක් නිබ්බිදානුපස්සනාව. අපි තවම මේවා කෙටියෙන් මේකේ වැදගත්කම විතරයි කතා කරන්නේ. අපි වෙන වෙනම මේවා දවස ගානේ කතා කරන්න බලාපොරොත්තු වෙන අනුපස්සනාවට. ඊළඟට මේ අනුපස්සනාව වලට කලින් ඊළඟට කතා කරන්න ඕනේ විදර්ශනා උපක්ලේශ 10 ගැන. ඒ කියන්නේ දැන් අපි සමහර දේවල් කරන්න යද්දී ඒ කරන දේ යමක් කරගෙන යද්දී අපට එන බාධා ගැන වේලපහින් දැන ගැනීම හරිම වටිනවා. ඒ වගේ මේ අනිච්චානුපස්සනාව වඩාගෙන යද්දී අපට විදර්ශනා උපක්ලේශෙනවා. ඒවා හරිම කරදරකාරී ධර්ම බාධා කරනවා අපේ ගමනට. එයාලා වේලපෙන් අඳුර ගන්න ඕනේ. අනත්තානුපස්සනාව වර්ධනය කරගෙන යද්දී විදර්ශනා උපක්ලේශ වලින් කරදර එනවා. ඒවා කියන්නේ ප්‍රායෝගිකව මේවා කියන්නේ පොතේ තියෙන දේ නයි ඉතින් අපිට දැනගන්න පුළුවන්. පොත් කියවලා. නමුත් ඇත්තටම අනිච්චානුපස්සනාවක් වඩද්දී කොහොමද මේ උපක්ලේශ ටික ඒ අනිච්චානුපස්සනාවට හරස් වෙන්නේ? නිබ්බිදානුපස්සනාවක් වඩද්දී එහෙම නැත්නම් පරිනිස්සග්ගානුපස්සනාවක් වඩද්දී විදර්ශනා උපක්ලේශ කොහොමද මේකට හරස් වෙන්නේ? නිරෝධානුපස්සනාවක් කියන්නේ විශේෂයෙන් භංග ඥාන භංගය මේ පංචස්කන්ධයේ දැක ඉස්සරහට යද්දී විදර්ශනා උපක්ලේශ වලින් කොහොමද මේකට බලපෑම් කරන්නේ? අන්න ඒ වගේ මේ ප්‍රායෝගිකව මේ අනුපස්සනාව වඩද්දී අපට ලොකු බලපෑමක් සිද්ධ කරන අහිතකර බලපෑමක් මේ විදර්ශනා උපක්ලේශ වල. ඒකෝට මේ අනුපස්සනා හත වෙන වෙනම කතා කරන්න කලින් අපි ඒ ගැනත් කතා කරන්න ඕනේ. විදර්ශනා උපක්ලේශ ගැන. මොකද ඒ ටික මේ පුරුදු කරගෙන යන අයට එන ප්‍රශ්න. ඔය විදර්ශනා උපක්ලේශ වල තියෙන ඕභාසය කියන එක අදටත් ඒ කියන්නේ ආලෝකය කියන එක ඒ විදර්ශනා සමතය තුල ඒක තියෙනවා. ඒ සමතේ සහ විපස්සනාව කියන දෙකම කරගෙන යන අදටත් කරගෙන යන සමහර අය මුලා වෙලා ඉන්න තැනක් තමයි ඕභාසය. ආලෝකය කියන එක. ඉතින් ඒව අපි අඳුනගත්තේ නැත්නම් අපි එතනම හිර වෙලා ඉන්නවා මිසක් එතන පන්නන්න අපට අපේ හිත නැමෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් අදර නියමිත දේශනාව මෙතන අවසන් කරනවා. අපි හෙට දවසේ විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව, පරිනිස්සග්ගානුපස්සනාව කියන අනුපස්සනා තුනේ තියෙන වැදගත්කම ගැන කතා කරලා ඊට පස්සේ දවසේ අපි කතා කරනවා විදර්ශනා උපක්ලේශ ගැන. ඊට පස්සේ කතා කරනවා වෙන වෙනම අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව ආදී අනුපස්සනාව වඩන්නේ කොහොමද කියලා. භාවනාමය වශයෙන් හැම දිනාටම
තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් මේ උතුම් අනුපස්සනාම නැවත නැවත වැඩේවා භාවනාවම ජීවිතේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ නාවල පදිංචි මංගලිකා නාරංගොඩ ජයවීර ලියනාරච්චි සහ දියණියන් විසින්. ඒ පින්වත් හැම දෙනාම සිහිපත් කරලා තියෙනවා. දෙපාර්ශවයේ මියගිය දෙමව්පියන් වන අනුලා නාරංගොඩ චන්ද්‍රාසිරිවර්ධන GDH පෙරේරා රංජනී පීටර් ඇතුළු සොයුරු සොයුරියන් ඇතුළු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මේ ලොවක් සැනසෙන්නට හේතු වෙන මේ විදර්ශනා මාර්ග පිළිබඳව ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් මතු කරගත්ත මහානීය පුණ්‍ය ශක්තියේ සියලුම මියගිය දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. ඒ හැම දිනාටම උතුම් බුද්ධ ශාසනය ආශ්‍රය කරන්න අවස්ථාව ලැබේවා. උතුම් නිවනින්ම සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිනතුන් සිහිපත් කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනාටම සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී භාවය ලැබේවා. දේශකයන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම විශාල ව්‍යසනයක් ලෙස ලෝක සත්වයන්ට කරදර කරන පීඩා කරන කොරෝනා උවදුරින් හැම දිනාම අත් මිදේවා. ඒ වගේම කොරෝනා උවදුරට පත් වෙලා ඉන්න ඒ රෝග පීඩාදිය විඳින අයගෙත් ඒ රෝගී තත්ත්වයන් ඉක්මනින්ම සුවපත් භාවයට පත් වෙලා හැම දිනාටම කායික මානසික සුව ලැබේවා කියලා පින්තුන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ විශේෂයෙන්ම අවසාන වශයෙන් සිහිපත් කරලා තියෙනවා මේ බණ අහන හැම දිනාටම ඉක්මනින්ම මේ බුද්ධ ශාසනය තුළ දී චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නාවල පදිංචි මංගලිකා නාරංගොඩ මහත්මිය සහ ජයවීර ලියනාරච්චි මහත්මයා සහ දියණිවරු විසින්. ඉතින් මේ දායකත්වයේ දරන පින්තුන්ටත් බණහන පින්තුන්ටත් ලෝකවාසී හැම දෙනාටත් බුද්ධ ආදී රත්නත්‍රි අනන්ත ගුණානුභාව බලයෙන් සෙත සාන්තිය සැනසෙල්ල නිවීමම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.